සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අදත් ඔබ හැම දෙනෙක්ම ඔබේ ජීවිතයට ඉතාම වැදගත් ධර්ම කරුණා රැසක් ශ්‍රවණය කරන්නයි අද මේ පුන් පොහෝ දවසේ ධර්ම ශ්‍රවණයට එකතු වෙලා ඉන්නේ. ඉතින් මේ ධර්මයේ ශ්‍රවණය කරන ලක්වාසී ලෝවාසී ඔබ හැම දෙනාටමත් මේ උතුම් ධර්ම ශ්‍රවණය නිවන් දොරටුවක් බවට පත් වේවා කියලා අපි මුලින්ම ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. පින්වතුනි, අපි මුලින්ම මේ බක්පුන් පොහෝ දවසේ වැදගත්කම ගැන ධර්මකාරණා කීපයක් සාකච්ඡා කරලා ඊට පස්සේ අපි මේ කර්ම විපාකවල තියෙන භයානකකම, මේ කර්ම විපාක කොහොමද මේ මිනිස්යන් පසුපස සංසාරිකව ගමන් කරන්නේ, මේ කර්මයේ දායාද කරගෙන යන සත්වයා මේ කර්මයත් එක්ක මොන වගේ පටලැවිල්ලකද පැටලිලා යන්න කියන කාරණය අපි තේරුම් ගන්න උත්සාහයක් ගමු. බක්පුන් පොහෝ දවස අපේ බුදුරජාණන් වහන්සේගේ දෙවනි ලංකා ගමනේ සිද්ධ වෙච්ච දවස හැටියටයි ධර්මයේ සඳහන් වෙන්නේ. ඔබ කවුරුත් දන්නවා, ඔබත් මමත් සරණ ගිය අපේ බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයෙන් 9 වෙනි මාසේ මයංගනයට වැඩම කරලා යක්ෂයන් පලවා හැරලා එදා මේ අමනුස්්‍යයන්ගෙන් පීඩාවට පත්වෙලා හිටපු මනුස්්‍යයන්ට රැකවරණය, ඒ අයව අමනුස්්‍යයන්ගෙන් නිදහස් කරලා අනාගතයේ බුද්ධ ශාසනයේ පිහිටන භූමිය යක්ෂයන්ගෙන් බේරගෙන ආරක්ෂා කරා. ගිරි දිවයින නමින් දූපතක් මවලා මේ යක්ෂයන් ගිරි දිවයිනට පලවා හැරිය කියලා ඔබ අහලා ඇති. ඒ වගේම බුදුරජාණන් වහන්සේ ලංකා භූමිය වටේ 3 වතාවක් අහසේ ප්‍රදක්ෂිනා කරලා ලංකා භූමියේදා බුද්ධ අධිෂ්ඨානයෙන් බුද්ධ බලෙන් ආරක්ෂා කරා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ මයංගන භූමියේදී දහම් දෙසුවා. එදා ඒ ප්‍රදේශය පාලනය කරපු පාලක රජතුමා ඇතුළු බොහෝ පිරිසක් බණ ඇහුවා. එදා තමයි සුමන සමන් දෙවියන් උතුම් සෝවාන් ඵලයට පත් වෙන්නේ. බුදුරජාණන් වහන්සේගෙන් කේශ ධාතු මිටක් ඉල්ලගෙන මයංගන මහා සෑ ඉදිකරේ සුමන සමන් දෙවියන් ඒ බුදුරජාණන් වහන්සේගේ පළවෙනි ලංකා ගමනය සමග. ඊළඟට පිංගතුනි, බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයෙන් 5 වෙනි අවුරුද්දේ බක්පුන් පොහෝ දවසේ තමයි දෙවනි වතාවට මේ ලංකාවට වැඩම කරන්නේ. මේ ගැන ධර්මයේ සඳහන් වෙන්නේ ඉතිහාස පොත්වල, ග්‍රන්ථවල ලංකා ගමනේ ගැන සඳහන් වෙන ස්ථානවල සඳහන් වෙලා තියෙන. ඔබ දන්නවා අපේ බුදුරජාණන් වහන්සේ උදෑසන 12 කෝටි ලක්ෂ වාරයක් මහා කරුණා සමාපත්තියට සමවදිනවා. උන්වහන්සේ බුදු ඇසින් ලෝකෙ දිහා බලනවා, කාටද අද මම පිහිට වෙන්නේ? කවුද අද දවසේ ධර්මය අවබෝධ කරන පින්වන්තමයි කියලා බුදු ඇසින් ලෝකෙ දිහා බලනවා. පින් ඇති අය හොයාගෙන බුදුරජාණන් වහන්සේ වැඩම කරලා ඒ අයට ධර්මයේ දේශනා කළා, ධර්මාවබෝධය ලබලා දෙනවා. උන්වහන්සේ හවස් වරුවේ 12 කෝටි ලක්ෂ වාරයක් මහා කරුණා සමාපත්තියට සමවදිනවා. කාටද අද මන් ධර්මයේ කියලා දෙන්නේ? අද හවස් වරුවේ රාත්‍රී කාලේ ධම්සභා මණ්ඩපයට එන අය අතරින් නිවන් අවබෝධ කරන්න පින් ඇති අය කවුද? අද රාත්‍රී බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න එන දෙවියන් බ්‍රහ්මයන් අතරින් කවුද නිවන් දකින්නේ? කල්තියාම බුදු වැසින් ඒ අයව දකිනවා. පිංගතුනි, එදා
බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත්වෙලා 5 වෙනි අවුරුද්දේ බක්පොන් පොහෝ දවස හිමිදිරි උදෑසන මහා කරුණා සමාපත්තියෙන් ලෝකෙ දිහා බලද්දි දැක්කා අනාගතයේ බුද්ධ ශාසනයේ පිහිටන භූමිය බොහෝ කාලයක් බුද්ධ ශාසනයේ ලෝකෙ ආරක්ෂා වෙන භූමිය. එදා චූලෝදර මහෝදර කියන නා රජවරු මිනි පළගක් නිසා යුද වදින්න සූදානම් වෙනවා. කැලණියේ රජකම් කරපු මණියක් එක නාග රජුරුවත් විශාල සේනාවක් එක්ක මහෝදරගේ සහයට නාගදීපයට ගිහිල්ලා. දැන් විශාල නාග පිරිසක් අවියාවිද අරගෙන මේ මිනි පළඟ නිසා යුද වදින්න සූදානම් වෙනවා. බුදුරජාණන් වහන්සේ බුදුවැසින් දැක්කා බැරි වෙලාවත් මේ යුද්ධයක් මේ මිනි පළඟක් නිසා මේ දෙගොල්ලෝ අතර යුද්ධයක් කෝලහලයක් ඇති වුණොත් විශාල පිරිසක් මරණයට පත්වෙනවා. අනාගතයේ බුද්ධ ශාසනයේ පිහිටන භූමිය මේ ආරවුල සංසිඳවලා ඔවුන්ට ජීවිත දානය ලබා දෙන්න බුදුරජාණන් වහන්සේ උදෑසනම මහා කරුණා සමාපත්තියෙන් දැකලා අධිෂ්ඨාන කරගත්ත. සිවුරු පාත්තර අරගෙන උදෑසන ගන්ධ කුටියෙන් එළියට පැමිණියා. එදා බුදුහාඳුර වැඩ සිටි සවැත්නුවර ජේතවනේ. බුදුරජාණන් වහන්සේ එලිමහනට වැඩම කරලා අහසින්ම ලංකා භූමියට වඩින්න සූදානම් වෙද්දි බොහෝ දෙවි දේවතාවරු ඉදිරිපත් වුණා. ස්වාමීනි අපිත් එනවා මේ ගමනට අපිත් එනවා ඔබ වහන්සේ සමග. බුදුරජාණන් වහන්සේ කියනවා යක්ෂයින් මේ දෙවියනේ නුඹලා කවුරුවත් මේ ගමනට අවශ්‍ය නැහැ. හැබැයි බුදුහාමුදුරගේ ගන්ධ කුටිය අසල කිරිපළ රුක්කට අධිග්‍රෝහිත දේවතාවෙක් හිටියා. සමින්දි සුමන කියලා. මේ සමින්දි සුමන දේවතාවට බුදුරජාණන් වහන්සේ කතා කරා ඔබ විමාන කරගෙන ඉන්න කිරිපළ රුකත් සමගම ඔබ පැමිණෙන්න කිව්වා මේ ගමනට ලංකා භූමියට. බුදුරජාණන් වහන්සේ අහසින් වැඩම කරනකොට අර වෘක්ෂ දේවතාවයේ වෘක්ෂයත් සමගින්ම අහසින් බුදුරජාණන් වහන්සේ සමග වඩිනවා. ඔබ දැකලා ඇති පින්තූරවල ලංකා ගමනේ ගැන ඇඳලා තියෙන ඡායාරූප ඔබට මතකයට එනවා ඇති මේ බණ කියනකොට බුදුහාමුදුරන්ගේ හිසට ඉහලින් වෘක්ෂයක් අල්ලගෙන ඉන්න දේවතාවෙක් මුතු කුඩයක් ඉහළගෙන ඉන්නවා වගේ ඔබ ඡායාරූපවල දැකලා ඇති. බුදුරජාණන් වහන්සේ අහසින්ම වැඩම කරලා එදා නාගදීපයට ඉහළ අහස එදා විශාල පිරිසක් දැන් යුද වදින්න ඔන්න මෙන්න දැන්. ඒ වෙලාවිත් බුදුරජාණන් වහන්සේ අහසේ වැඩ සිටිමින් විශාල ඝන අන්ධකාරයක් මැව්වා කියනවා. අවියාවිද අරගෙන යුද්ධෙට සූදානම් වෙච්ච පිරිසට ළඟ ඉන්න කෙනාවත් පේන්නේ නැති විදිහට ඝන අන්ධකාරයක් ඇති වුණා. ඔවුන් බියෙන් තැතිගත්තා මොකක්ද මේ වුනේ? එක පාරට මහා අන්ධකාරයක් මේ මහා දවල් මොකක්ද මේ වෙච්ච පුදුමේ කියලා වටපිට බැලුවා මොකුත් පේන්නේ. ටික වෙලාවකින් බුදුරජාණන් වහන්සේ බුද්ධ රශ්මි දහරා විහිදෝමින් අහසේ වැඩ සිටිනවා පේන සැලැස්සුවා. මේ අය බුදුරජාණන් වහන්සේ අඳුනගත්තා මොකද මීට කලින් බුද්ධත්වයෙන් 9 වෙනි මාසේ මහියංගනයට වැඩම කරලා යක්ෂයන්ගෙන් අපිව බේරගත්ත මේ මහා උත්තමයන් වහන්සේ මේ වෙලාවෙත් අපි ගැන මහා කරුණාවෙන්මයි මේ වැඩම කරන්නට ඇත්තේ. බුදුරජාණන් වහන්සේ මේ මිනි පළගක් නිසා යුද වැදීමේ ආදීනව ගැන දහම් දෙසුවා. අවවාද කරා. ඒක පිළිගත්තා. ස්වාමීනි ඔබ වහන්සේ අපි ගැන කරුණාවෙන්මයි වැඩම කරේ. ඔබ වහන්සේටම අපි මේ මිනි පළඟ පූජා කරන ඔබ වහන්සේ මේක පිළිගන්න සේක්වා කිව්වා. බුදුරජාණන් වහන්සේ අහසින් වැඩම කළ මිනි පළඟ මත වැඩ සිටියා. දැන් මේ මිනි පළඟ බුදු කෙනෙක් පරිහරණය කරපු පාරිභෝගික වස්තුවක්. අපි කියනවා පාරිභෝගික ධාතුන් වහන්සේලා කියලා. බුදුහාඳුරෝ පරිහරණය කරපු දෙයක් උන්වහන්සේ මත වැඩ සිටියා. ඒ මත වැඩ සිටිමින් මේ සියලු දෙනාට දහම් දෙසුවා යුද්ධේ, ද්වේෂයේ, වෛරයේ ආදීනව ගැන. ඒ අයෙහි හිත් සංසිඳුණා. අර වෛර, ද්වේෂ සිතුවිලි හිතෙන් ඉවත් වුණා. ඒ අය බුදුරජාණන් වහන්සේගෙන් බණහලා බුදුරජාණන් වහන්සේට එතනදී තමයි බුදුහාමුදුරන්ට 3 වෙනි වතාවට ලංකාවට වඩින්න කියලා මණියක් එක නාග රජුරු ආරාධනා කරන්නේ. ස්වාමිනී ඔබ වහන්සේ මීට කලින් මහියංගනයට වැඩම කළ යක්ෂයන්ගෙන් අපිව බේරගත්තා. අද මේ මිනි පළඟ නිසා යුද්ධයක් ඇති වෙන්න ගිය වෙලාවේ ඔබ වහන්සේ අපේ ජීවිත බේරගත්තා. මේ ලංකා භූමියට වඩින සේක්වා
මනියක් එක නාග රජ්ජුරු ඉල්ලීමක් කරා මම රජකම් කරන්නේ කැලණිය කියන මේ ලංකා භූමියේ දකුණු ප්‍රදේශයට වෙන්න පහළ. මගේ රාජධානිය තියෙන කැලණි ගඟ අසබඩ. ඔබ වහන්සේ ඊළඟ වතාවේ සංඝයා පිරිවරාගෙන වඩින්න කියෝ. ඔබ වහන්සේට මං ආරාධනයක් කරනවා මගේ ආරාධනයට වඩින්න බුදුහාමුදුර ආරාධනය පිළිගත්තා. එදා දහම් දෙසලා ආපහු වඩින්න පෙර සමිඳි සුමන දේවතාවට පැවරුවා කිලිපරුරුක මේ භූමියේ පිහිටවාගෙන මේ භූමිය ආරක්ෂා කරගෙන වැඩයි. බුදුරජාණන් වහන්සේ මේ මිනි පළඟ දැම් බුදු කෙනෙක් පරිහරණය කරපු පූජනීය දෙයක් තැම්පත් කළ චෛත්‍යයක් ඉදි කරන්න කියලා උපදෙස් දීලා අහසීම වැඩම කරා. ඒ තමයි අපේ බුදු හාමුදුරන්ගේ දෙවනි ලංකා ගමනය ගැන අපේ ඉතිහාසි සඳහන් වෙන කාරණාවලින් කාරණා කීපයක්. තිය නිසා එවැනි උතුම් ශාසනික කටයුතු යෙදිච්ච ඒ බක්පුන් පොහෝ දවස සිහිපත් කරගෙනයි ඒ ශාසනික කටයුතු සිහිපත් කරගෙනයි අද මේ පිංහතුන් මේ ධර්මය ශ්‍රවණය කරන්න. පිංහතුනේ අද අපි විශේසින් විමසල බලම් මේ ධර්මානු ශාසනාවේදී ඔබත් මමත් මේ බණහන සියලු දෙනාම ඔබ ලංකාව හිටියත් ලෝකෙ කොහේ හිටියත් ඇමරිකාව ජීවත් වනත් කැනඩාව හිටියත් ඔස්ට්‍රේලියාව හිටියත් යුරෝපෙ කොහේ ජීවත් වනත් ඔබ දමදිව හිටියත් බුද්ධගයාව හිටියත් හැවැත් නූරාසන්‍ය ගමක හිටිය ඔබ ලෝකෙ කොහේ හිටියත් අපි කවුරුත් බුදුරජාණන් වහන්සේ පෙන්වා ගිහියෙක් වේවා පැවිද්දෙක් වේවා නිතර මේ විදිහට හිතන්න කියනවා. කම්මස්ස කෝම්හි මම කර්මය ස්වකීය කරගත්ත කෙනෙ. කම්ම දායාදු මම කර්මය දයවැද්ද කරගෙන යන කෙනෙ. කම්ම පටිසරනු මම කර්මය පිළිසරණ කරගෙන ඉන්න කෙනෙ. කම බන්දු මගේ එකම ඥාතිය මගේ එකම නෑයා මම රැස් කරගත්ත කර්ම. යංකම්මං කරිස්සාමි කල්්‍යානංවා පාපකංවා තස්ස දායාද මම යම් යහපත් දෙයක් කොරොත් ඒක යහපත් විපාක මට ලැබෙනවා. මම කරන දේ අයහපත් නංගේ අයහපත් විපාක සංසර ගෙනියන්නේ මම මයි කියල හිතන්න කියන. ඔන්න ඔය කාරණය නිතර සිහි කරන්න දැන් ඔබට මේ ඇහෙනව සමාලාට ආනය කර්මි ගැන අපි දන්නවා අපි කොච්චර පොත් කියෝලා තියෙනවද පොඩි කාලි දම් කර්මය ගැන දන්නවනි කියල ඔබට හිතෙන්න්න පුළුවන්. මේ කර්මය ගැන අවබෝධයක් හරි වැටහීමක් නැතිකම නිසාම වැටෙන්නේ නියත මිත්‍යා දෘෂ්ටියට. මතකතියාගන්න නියත මිත්‍යා දෘෂ්ටිය කියන්නේ දරුණුම අකුසලයක්. ආනන්තරී අකුසල්ලොලටත් වඩා භයානක මකුසල් හැටියට බුදුහාන්දුර පෙන්වෙන් නියත මිත්‍යා දෘෂ්ටිය. ආනන්තරී අකුසලයක් කරගත්ත කෙනාට බුදුරජාණන් වහන්සේ පෙන්වා අපාය කල්පයක් ඔහු දුක්විදින. නමුත් නියත මිත්‍යා දෘෂ්ටිකයට කාලයක් පණවන්න විදිහක් නෑකිව. ඔහුගේ මිත්‍යා දෘෂ්ටිය තියෙන දරුණුක මතානන්තර අකුසල් එකක් දෙකක් නෙමෙයි කීපයක් වුණත් කරන්න පෙළබෙන. මිනිස්සු 100,000 ගනම් මරන්න පෙළඹෙනවා මනස. රටරටවල් අවුළුවන්න ගිනිතියන්. මුළු ජීවිතේම හැම වෙලාවෙම අපරාධවලට දවේශයෙන් වෛරයෙන් කේතියෙන් ඕනම අපරාධකට මනස පෙළඹෙන්න පුළුවන් නියත මිත්‍යා දෘෂ්ටිය තුළ. ඒ නිසා කර්මඵල විශ්වාසය මේ කර්මයක් ඇතිවෙන්නේ කොහොමද චේතනාව තුළ කර්මය උපදින්නේ කොහොමද මේක හරියට තේරුම් ගත්තේ නැත්නම් අපි නොදැනුවත් ඕන තරම් කර්ම රැස්වෙන්න පුළුව. පිංහතුනි දැන් අපි ගමු බොහෝ වෙලාවට මිනිස්සු හිතන්නේ කර්මය කියන්නේ ක්‍රියාව කියලා. කර්මය කියන්නේ මොකක්ද කියලා ඇහුවොත් ක්‍රියාව කියලා කියන අය බොහෝ පිරිසක් ඉන්නවා. මහණෙනි කර්මය කියන්නේ චේතනාව. චේතනාවයි කර්මය කියන්නේ. චේතයිත්වා කම්මං කරෝති කායේන වාචාය මනසා. චේතනා පහල කරලා මේ සත්‍යයන් කර්ම රැස් කරනවා කයි වචනේ මනසේ. එහෙම නම් චේතනා පහල කිරීම තුළ කය ක්‍රියාත්මක වෙනවා. චේතනා පහල කිරීම තුළ වචන ප්‍රකාශ කරනවා. චේතනා පහල කිරීම තුළ හිතෙන් හිතනවා. අන්න එහෙම නම් මතක තියාගන්න අපි හිතන කොටේ හැම සිතුවිල්ලක් එක්කම හිත ඇතුළේ චේතනාවක් පහළ වෙන. අපි කතා කරද්දි මේ හැම වචනයක් එක්කම මේක ධර්මය කියන විතක්ක විචාර හිත ඇතුළේ චේතනා පහළ වෙනවා. ඉබේ කතා කරනවා නෙමේ. අපි කරන ක්‍රියාවන් තුළ චේතනා පහළ වෙන.
ඔබට මට අපි කාටවත් මේ කර්ම රැස් කරන්න නැතුව ඉන්න ක්‍රමයක් නෑ. ඔබ අහලා ඇති සමහරු කියනවා අපි පව් කරන්නේ. ඒ නිසා අපිට මේ අමුතුවෙන් අපි මේ පින් කරනවා කියලා ලෝකෙට පේන්න පන්සල් ගානේ ඇවිද ඇවිද ඉන්න ඕනේ. අපි පව් කරන්නේ. ඒ වගේ වචන කියන්නේ කර්මය ගැන නොදන්නකම නිසා. පිංගතුනේ හැම වෙලාවෙම චේතනා පහළ වෙනවා. ඔබ හිතෙන් හිතනකොට ඔබ කතා කරන හැම වචනයක් තුළම ඔබ ක්‍රියා කරන හැම ක්‍රියාවක් තුළම චේතනාවක් තියෙනවා විපාක පිණිස ඒක සකස් වෙනවා. ඒක පුණ්‍ය කර්මයක් නම් පුණ්‍ය විපාක පිණිස සකස් වෙනවා. ඔබ සිත කය වචනය තුළින් කරන්නේ අකුසල කර්ම නම් අකුසල විපාකයක් පිණිස ඒක සකස් වෙනවා. සමහර සිතුවිල්ලක භයානකකම හිතාගන්න බෑ එක සිතුවිල්ලක් තුළ ඒගේ සිතුවිල්ලේ භයානකමත් එක්ක දිට්ට ධම්ම වේදනීය වශයෙන් මහා දරුණු විපාක ලැබිච්ච සිදුවීම් ධර්මයේ සඳහන් වෙනවා. වචනේ ආනන්තරී අකුසල් කරන්න පුළුවන්. දැන් සංඝ වේදි කරන්නේ වචනේ. කල්පයක් නිරේ උපදින කර්මයක්. ඒ නිසා කර්මය ගැන හොඳට තේරුම් ගන්න නිතර විමසන්න. සමහර වෙලාවට ඔබ හිතන්න අපි හොඳට පින් කරගෙන දන් දීගෙන සීල් රැකගෙන භාවනා කරගෙන නිවන් මඟ ධර්ම මාර්ගයේ යන කෙනෙක් කියලා. ඒ නිවන් මඟ ධර්ම මාර්ගයේ වඩාගෙන යන ගමනේ පවා අපි යන්නේ ධර්මය අවබෝධ කරගන්න තෙක් කෙලෙස් සහිත ගමනක් යන්නේ. ඒ අතර ඕනම මොහොතක වරදින්න පුළුවන්. ඕනම කෙනෙකුට. දැන් ඔබ නිකන් සාමාන්‍ය බලන්න සමහර චරිත ඉන්නවා කාලයක් හොඳට පින්කම් කරනවා. හොඳට සීල් රකින්නවා පන්සලේමයි. පින්කම් වලමයි. හැබැයි ඒ පුද්ගලයාම කාලෙකදී හිටි ගමන් මග වෙනස් වෙනවා. පාර වෙනස් කරගන්නවා. පාප මිත්‍රයන්ට අහු වෙනවා. ඊළඟට බේබදුකමට සල්ලාලකමට සුරාවට සූදුවට ඇබ්බැහි වෙනවා. අර කරපු පින්කම් වලට ඊට පස්සේ බනිනවා අනේ අපි ගියා අපිත් ඔය පන්සල් ගානේ ගියා අපිත් ඔය පින්කම් කරා තමයි අපින් මේවා කරලා හරියන්නේ මුන්ට මේ පිස්සු අපි ඒවා තේරුම් අරගෙන තමයි අපි මේ අයින් උනේ කියලා. දැන් අර පව්කම් කරන ගමන් ඒ පව අනුමෝදන් වෙවි අර කරපු කුසලයට තමන්ම ගරහන. අපි හිතමු ඔහොම කාලයක් ඉඳලා ඊට පස්සේ තේරෙනවා හයියෝ මට වැරදුනා. හයියෝ මට වැරදුනා කියලා දැන් තේරෙනවා. ඒ තේරුණාට පස්සේ සම්පූර්ණයෙන් ආයි නිවැරදුනා කියලා හිතන්න. ඊට පස්සේ ආයි පන්සලට එනවා තුනුරුවන් කමා කරගන්නවා වැරදි හදාගන්න අධිෂ්ඨාන කරගන්නවා. දැන් ආයි උපාසකයා. දැන් ආයි පින් කරනවා ආයි දන් දෙනවා ආයි පින්කම් සංවිධානය කරනවා. දැන් ආයි ගුණ පුරනවා. දැන් මෙහෙම ජීවත් වෙන කෙනා පින් කරගෙන අපි හිතමු ධර්ම මාර්ගේ ගියත් අර අකුසල විපාකත් පස්සෙන් එනවා. ඒ නිසා මතක තියාගන්න අපි කරපු කර්ම විපාක ඒවා පින් වේවා පව් වේවා විපාක නොවිද සසරේ යන ගමනේ ප්‍රහාණය කරගන්න ක්‍රමයක් බුදු ඇසින්වත් දකින්නේ නැහැ කියලා බුදුහාඳුරු පෙන්වුවේ. ඒ නිසා මතක තියාගන්න චේතනාවක් පහල කරලා යම් කර්මයක් කරාද ඒ විපාක අපි කරා එනවාමයි. බුදුරජාණන් වහන්සේ පෙන්වන්න අන්තලික්කේන සමුද්ද මජ්ජේ. කර්ම විපාකවලින් බේරෙන්න අහසේ හැංගෙන්න තැනක් නෑ කියන. සමුද්ද මජ්ජේ මුහුද මැද්දට ගිහිලා හැංගෙන්න තැනක් නෑ. නපබ්බතානං විවරම් පවිස්ස කර්ම විපාකවලින් බේරෙන්න පර්වතයක් ඇතුළේ ගල් ගුහාවක් අස්සේ රිංගලා හැංගෙන්න තැනක් නෑ. කුහරයක් ඇතුළේ හැංගිලා ඉන්න තැනක් නෑ. විවරයක හැංගෙන්න තැනක් නෑ. තමන් යම් අකුසරයක් කරාද ඒක විපාක තමන්ට සසරේ අරගෙන යන්න වෙනවා. ඒව සමහරලාට මෙලව දිට්ට ධම්ම වේදනීයයි. සමහර කර්ම ඊළඟ ජීවිතේ. සමහර ඒවා නිවන් දකින්නකම් පස්සෙන් එන කර්ම තියෙන. ඔබට හොඳ සිදුවීමක් බුදුහාඳුරන්ගේ කාලේ රහතන් වහන්සේ නමකගේ ජීවිත කතාවක්. මේ සිදුවීම ඔස්සේම හිතන්න කර්ම විපාක කොච්චර භයානකද. අපි මේ නිවන් දකින්න යන ගමනේ අපි බණහනවා දන් දෙනවා සිල් රකින්නවා ගුණ පුරනවා තමයි. හැබැයි ඔය අතරේ අකුසලයක් කරොත් ඒ වෙච්ච අකුසලෙත් කොච්චර අපි පස්සේ සසර එනවද. පිංගතුනේ
මීට බොහෝ කාලෙකට පෙර මේ සසරේ කල්ප ලක්ෂයක් පෙරුම් පුරණ කෙනෙක්. නිවන් දකින්න හිතාගෙන සසර පුරා පින්කරගෙන පාරමී පුරාගෙන හොඳට ගුණ පුරාගෙන එනවා. අනේ මට බුදු කෙනෙක් මුණ ගැහිලා. අනාගත බුද්ධ ශාසනයක බුදු කෙනෙක්ගෙන් බණහල මට නිවන් අවබෝධ කරගන්න ලැබේවා කියලා පින් කරන. එහෙම හොඳට පින් කරගෙන එන කෙනෙක්. එක ආත්මික මනුස්සලෝක ඉපදුනා බුද්ධ ශූර්ණය කාලය. ඔබ දන්නවා මේ අපි සංසාරය යන්නේ බුද්ධ කාලවල හැම කාලෙම බුදුවරු ලෝකෙ පහළ වෙලා ඉන්නවා නෙමේ. බුද්ධෝ හවේ කප්ප සතේහි දුර්ලභ බුද්ධ කියන වචනය කල්ප සිය ගණනකින් ලෝකෙ අහන්නත් දුර්ලභයි කිය. එතකොට එවැනි දුර්ලභ බුදුවරු ලෝකෙ පහළ වෙනවා. හිතාගන්නවත් බෑ ඒ කාලගෙන. පිංහතුනේ බුද්ධ ශූර්ණය කාලෙක මේ පෙරුම් පුරාගෙන නිවන් දකින්න හිතාගෙන යන කෙන මනුස්ස ලෝක ඉපදිලා හිටිය තැන් සංසාරි පින් නිසා බොහොම දනවත් පවුලක හොඳ සල්ලිකාර පවුලක තරුණේ. තරුණ වයසට එනකොට ඉතින් යාළු මිත්‍රයෝ ඉන්නවා තරුණ මදේ යොබ්බන මදේ මද මාන්න කියලා ඇති වෙන. එතකොට මන් තරන් කෙරුමෙක් නෑ මන් තරන් කෙනෙක් නෑ කියලා ඔළුව ඉදිමෙන කාලයක් එනවා සමහරුන්ට. දැන් මේ විදිහට තරුණ මදේ මත් වෙලා තරුණ කාලිතින් ඔය පාරයයිනේ දවසක් යාළුවෝ ටිකක් එක්ක ඉන්නවා. ඔබ දැකලා ඇති ඔය පාරවල් අයිනේ සමහරට කොල්ලෝ තරුණ වයසේ එකතු වෙලා ඉන්නකොට පාර යන අයට විහිළු කරනවා. කාට හරි උසුළු විසුළු කරනවා. දැන් ඔහොම ඉන්නකොට පසේ බුදුරජාණන් වහන්සේ නමක් ඔබ අහලා ඇති බුද්ධ ශූන්‍ය කාලවල පසේ බුදුරු ලෝකෙ වැඩ ඉන්නවා. හිමාල මහ වනාන්තරයේ වැඩ හිටියේ පසේ බුදු කෙනෙක්. පාත්‍රයක් අරගෙන එදා පාරදිගේ පිණ්ඩ පාතේ වඩිනවා. උන්වහන්සේ ඇඟ පුරාම වැහෙන විදිහට සිවුර පොරෝගෙන පාත්‍රයක් අරගෙන බිම බලාගෙන හිස මුඩු කරපු ශ්‍රමණයන් වහන්සේ නමක් සාන්ත ගමනකින් පිණ්ඩ පාතේ වඩිනවා. අර පාර අයිනේ මේ කොල්ලෝ ටිකක් එක්ක ඉන්නකොට මේ පසේ බුදුරජාණන් වහන්සේ දැකලා විහිළු කරන්න පටන්ගත්. ආම් බලාපංකු අමුතු ඇඳුමක් ඇඳලා ඇඟ පුරාම නිකං ගෝනියක වගේ රෙද්දක් කොතාගෙන කුෂ්ටරෝගියෙද්ද දන්නෑ කිව. එතකොට ඔය විදියට ගරහන්න පටන් ගත්තා. මොකක්ද බම් මේ ඇගේ ඇඳගෙන ඉන්න ඇඳුම කියලා විහිළු කරන්න පටන්ගත්. දැන් අර පසේ බුදුරජාණන් වහන්සේ ආර්යයන් වහන්සේ මේ ළඟින්ම පිණ්ඩ පාතේ වඩිනකොට පාර හරස් කරලා විහිළු කරලා වටපිට බලනකොට පාරයින තිබ අසූචිටිකා. පාත්තරය අරගෙන වඩෙන්නේ අර අසූචිටික අරගෙන පාත්තරයට දැම්. දාලා හයියෙන් හිනාවනා යාළුවොත් එක්ක. මේ ආර්යන් වහන්සේ බොහෝම සාන්ත ගමනකින් කිසිම වෙනසක් නැතුව උන්වහන්සේ වැඩම කරා. දැම් බලන්න මේ සසරෙ පෙරුම් පුරාගෙන ආපු නිවන් දකින්න පින් කරගෙන ආපු කෙනා. අර පසේ බුදුරජාණන් වහන්සේට මෙන්න කාපන් කියලා අර පාරතියන අසූචිටික පාත්තරයට දැම්. දාලතව විහිලුත් කර කෑගැහව නොඒක් වචන කියලා නින්දා කර. උන්වහන්සේ සාන්ත ගමනින් වැඩිය. හැබැයි මේ කරගත් අකුසල විපාකේ නිවන් දකින්න පෙරුම් පුරාගෙනාවත් මහා බලවත් අකු දැම් බලන්න පුංචි මොහොතක් ඇති. කල්ප ගනම් පෙරුම් පුරාගෙන ආපු කෙනෙකුට එක පොඩි මොහොතක හිත නොමග ගෙහිල් ඇතිවෙන යම් කර්මයක විපාකි සමහල්ලාවට ආත්ම 100,000 ගණන් ගෙවනෝ. කල්ප ගණන් සසරි දුක්විතිනවා. මේ රැස්කරගත් අකුසලේ මරණින් මත්තේ දුගතියට වැටුන අපායි. අපායි බොහෝ කාලයක් දුක්විඳලා කාලෙකට පස්සේ අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ පහළ වෙච්ච කාලේ අපායින් චුත වෙලා උඩටාව. මනුස්ස ලෝකෙටාව. දැම් නිවන් දකින්න පින් තියන ගෞතම බුද්ධ ශාසනයේ නිවන් දකින්න පින තියෙනවා. හැබැයි අර කරුමිත් දැන් අපාය ගෙවලා ගෙවාගෙන ගිහිල්ල එහෙම උඩටාව තාම ටිකක් තියෙන. මනුස්ස ලෝකෙ දනවත් පවුලක ඉපදුනා. බොහෝම ඈත පිටිසර ගම්මානක දනවත් පවුලක ඒ දෙමවපයන්ට දරුව හිටියන. ඉතින් බාරහාර වෙනවා උපදෙස් ගන්න යනවා වෛද්‍යවරු හම්බෙන්න යනවා ඔහොම කාලයක් ඉදල ඔන්න අනේ දරුවෙක් කුසේ පිහිටිය. දැම් මේ අම්මා පුද්දුම සතුටක්. අනේ මගේ කුසට දරුවෙක්කාව. මගේ කුසේ දරු ගැබක් පිහිටිය පුද්දුම සතුටෙන් ඇඳුම් මහනෝ. සාමාන්‍ය දරුවෙක් ලැබෙන්න ඉන්නකොට අම්ම කෙනෙක්.
ඒ දරුවා ගැන නොයෙක් සිහින මවනු. සමහලාට අද වගේ කලින්ම ගිහිල්ලා මේ ගෑනු දරුවෙද්ද පිරිමි දරුවෙද්ද කියලා ස්කෑන් කරලා බලන තාක්ෂණයක් ඒ කාලෙ තිබුණේ. හැබැයි හිතෙන් හිතාගෙන පිරිමි දරුවෙක් නම් මේ වගේ ඇඳුමක් කොට්ට උර මහනවා ඇඳුම් මහනවා දැන් පොඩි දරුවන්ට අවශ්‍ය මේ දරුවා ඉපදුනා පිරිමි දරුවෙක්. අම්මා ඉතින් දරුවා ඉපදුනාට පස්සේ බොහොම ආදරෙන් දරුවා තුරුල් කරගෙන දරුවට කිරි දෙනවා. මේ ළමයා කටට කරලා මිරිකුවත් කිරි බොන්නේ නෑ. කටෙන් හලනවා. කට ඇරලා කටට කිරි මිරිකුවත් කටේ තියාගෙන කට දෙපැත්තෙන් හලනවා. ගිලින්නේ නෑ. කොච්චර මොන විදියට මව් කිරි පොවන්න හැදුවත් කිරි බොන්නේ නෑ. පුංචිකමට මේ දරුවා අසූචි කරගන්න. අර අසූචි ටික අතින් අරගෙන කටේ ගාගෙන ඒක ගිලිනවා. අසූචි තමයි කන්නේ. මොන්න විදිහට හුරතල් කළ අන්තිමට පුංචි කෑම බීම අඹරලා පොඩි දරුවට හුරතල් කරලා කටේ තියෙනවා. මේ ළමයා කටේ තියාගෙන ඉඳලා හිමින් කටෙන් හලනවා. ගිලින්නේ අසූචි කනවා. අවසානයේ දෙමව්පියෝ කල්පනා කරා ඔය මොනවා හරි කමක් නෑ. ඔය ලොකු වෙනකොට ඔය ඇරෙයි පොඩි දරුවනේ කියලා දැන් මේ ළමයා අසූචි කන්න ඉඩ ඇරියා. ඉතින් වෙන මොනවා කරන්නද? ඒ වගේ පිළුණු වෙච්ච දෙයක් පිළිකුල් සහගත දෙයක් කුණු වෙච්ච දෙයක් අසූචි වගේ දෙයක් ඒවා තමයි රසකර දනගාගෙන ගිහිල්ලා ඒවා රසකර කනවා. කොහෙද අසූචි ගොඩවල් තියෙන්නේ අන්තන් ගදාවත් දනගාගෙන හරි බඩගාගෙන හරි යනවා. ඇඳුම් අන්දනවා. ඇඳුම අඳින්නේ ගලවන මොන්න විදිහට ඇඳුමක් ඇඟට දැම්මත් ඇඳුම ගලවන. අර පසේ බුදු කෙනෙකුට සිවුරට ගරහ කරපු කර්ම විපාක ඇඳුමක් අඳින්නේ. පාත්තරයට අසූචි බෙදපු අකුසල විපාකි ආහාරයක් මොන්න විදිහට කෑම කවන්න හැදුවත් අසූචි තමයි කෑම කන්නේ. දැන් දෙමව්පියන්ට මේ දරුවා පුදුම මානසික පීඩනයක්. මේ අය කතා වුණ කමක් නෑ ඔය ළමයා ලොකු වෙනකොට ඕක ඇරිලායි. නෑදෑයෙකුටවත් දැන් කියන්නේ. ළමයා වහගෙන ඥාති සම්බන්ධතා ගොඩාක් ඈත් කරලා ආරංචි නොවන විදිහට දරුවගේ විස්තරේ දරුවා යන්තන් ටික හදාගත්ත හරියන්නෙම නෑ ලොකු වෙනකොට. ඇවිදින්න පුළුවන් කාලේ අසූචි වලවල් වල බැහැගෙන කනවා. හොයා යනවා. ඇඳුමක් කඳින්නෙම නෑ. හිල්ල දැන් ළමයාව නිගන්ටයන්ට බාර දුන්නා. මේ දරුවා උපන්දා ඉඳන් ඇඳුමක් අඳින්නේ කියලා. ඉතින් නිගන්ටයොත් හිතුවනේ අපේ ජාතියම කෙනෙක් වෙන්න ඇති. ආයි ඉපදිච්ච මේ අපේම කෙනෙක් තමයි කියලා අපි හදාගන්නම් කියලා ළමයාව නිගන්ට ආරාමෙන් බාරගත්තා. ළමයා බාර දීලා දෙමව්පියෝ ආවා. අඬ අම්මයි තාත්තා යන්නේ අපේ අවාසනාවට ඉඳලා ලැබිච්ච දරුවා. දැන් අර නිගන්ඨාරාමේ මෙන්න බලද්දි මේ කොල්ලා අසූචි වලක බැහැගෙන පිළිකන්නට ගිහිල්ලා අසූචි ගොඩවල් කනවා. නිගන්ඨයෝ ගහලා පැන්නුවා මේ මොකෙද්ද මේ අසූචි කන එකේ මේ කණන් අපේ ජාතියකින් නෙමෙයි කියලා අර දරුවට ගහලා පැන්නුවා. ගුටි කාගෙන ලේ පෙරාගෙන මේ පොඩි දරුවා නිගන්ඨාරාමෙන් පැනලා දීවා. දැන් දෙමව්පියොත් නැහැ ආරාමෙත් නැහැ කිසි රැකවරණක් නැහැ. පාරවල් දිගේ යනවා පාර අයින් වල තියෙනවා අසූචි ගොඩවල්. වාඩි වෙලා රස කර අසූචි කනවා. මිනිස්සුත් දකින්නකොට මේ මොකෙද්ද මේ අසූචි කන එකෙක් කියලා මිනිස්සුත් ගහනවා. ගුටි කාගෙන දුවනවා. ඔහොම ගිහිල්ලා බොහෝ කාලයක් දැන් පාරවල් වල වීදිවල කුණු බාක්කි වලට බැහැලා ඒවා කනවා. අසූචි ඒවා තමයි රසම ආහාරය. ඔහොම කාලයක් ඉඳලා යන්තම් ටිකක් තේරෙන කරන වයස එනකොට මිනිස්සු ගහනවා දකින්න තැන මිනිස්සු ගහනවා පොළු වලින් ගහනවා ගල් වලින් ගහනවා ගමකට එන්න දෙන්නේ. අවසානයේ මහා කැලේකට ගිහිල්ලා කන්දක් උඩට ගිහිල්ලා මෘතයක් පුරන්න පටන් ගත්තා. කන්දක් උඩට ගිහිල්ලා තනි කකුලෙන් හිටගත්තා. ඒ කාලේ ඔය එක දරුණු වෘත්ත සමාදන් වෙච්ච තාපසවරු ඉසිවරු නොයේක් ජාතියයි ඉඳලා තියෙනවා. මෙයත් මොකද කරේ කන්දක් උඩට ගිහිල්ලා දැන් අපි හිතමු දැන් ওই වැඩේ පටන් ගත්තේ අවුරුදු 10න් වගේ කියලා.
10න් කියලා නිකන් හිතාගමු. කන්දක් උඩට ගිහිල්ලා තනි කකුලෙන් ඉන්නවා දවල්ට. ඒ කකුල රිදෙනකොට ඊළඟ කකුලට මාරු වෙනවා. ගහක වැලකට කකුල දාගෙන ඉන්නවා ගහ අල්ලගෙන. දවල් තිස්සේ මොනවත් නැහැ. හුලං ගිලිනවා. කට ඇරලා හුලං ගුලියක් අරගෙන ගුඩුස් ගාලා එක කිලිනවා. කෙස් රැවුල් වැවෙනකොට තද පුංචි ගල් කැට දෙකක් තියලා තද කරලා ඇද්දකින්න. ඇදලා තමයි කියනවා ගැලෙව්වේ. කර්ම විපාක ගෙවන හැටි මොන දුකක්ද කියලා හිතන්න. කෙස් රැවුල් ඇදලා ගලවනකොට ලේනවා. ඉදිමෙනවා. ඒ දුක විඳගෙන ඒ රුතයක් සමාදන් වෙලා හිටිය. රෑට මොකද කරන්නේ? කරුවල වැටුනට පස්සේ යනවා වියලි අසූචි හොයාගෙන යනවා. කැලේ ඇවිදලා අසූචි කනවා. පාරට ගිහිල්ලා අසූචි වලවල් හොය යනවා. දවල් තිස්සේ තනි කකුලෙන් හිටගෙන කන්දක් මුදුනට වෙලා ඉන්නවා. රෑට අසූචි හොය යනවා. ඕක තමයි ජීවිතේ. ඔය ජීවිතේ කන්ද උඩ විතරක් අවුරුද්දක් දෙකක් අවයක් නෙමේ අවුරුදු 55ක් ඔය ජීවිතේ ගත කරා කියන. දැන් ඔබ හිතන්න ඔය කන්ද උඩට නැග්ගේ අවුරුදු 10 එන්න. අවුරුදු 55ක් ඔය ජීවිතේ ගත කරා කියන්නේ එතකොට අවුරුදු 65ක්. බුදුරජාණන් වහන්සේ ඒ නගරේ පහළ වෙලා වැඩ ඉන්නවා. මහා කරුණා සමාපත්තියේ ලෝකෙ දිහා බලනවා කාටද අද මම පිහිට වෙන්නේ. අර අකුසල විපාකෙ ගෙවන මෙයාගේ නම ජම්බුක. අකුසල විපාකෙ ගෙවන ජම්බුක බුදු ඇසට පේන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ අසලින්ම වැඩම කරනවා. මිනිස්සුන්ට පිහිට වෙනවා. දෙව් මිනිස් ලෝකයාට දහම් දෙසනවා. අවුරුදු 55ක් ඔය දුක විඳගෙන අර කන්ද උඩ අසූචි කකා ඇඳුමක් අඳින්නේ නැහැ. නිරුවතිකින් ඇඳුම් අඳින්නේ. අසූචි කකා ඔය දුක විඳගෙන අවුරුදු 55ක් කන්ද උඩ ඔය වෘතේ පුරලා දැන් අර පෙර සසරේ අකුසල විපාකේ පසේ බුදු කෙනෙකුට ගරහා කරලා සිවුරට ගරහා කරලා පාත්‍රයට අසූචි බෙදපු අකුසල විපාකේ දැන් ගෙවිලා ඉවර වේගෙන යනකොට අන්න පෙර සසරේ කරපු පින් මතු වුණා. එදා උදෑසන බුදුරජාණන් වහන්සේ මහා කරුණා සමාපත්තියේ ලෝකෙ දිහා බලනකොට කාටද අද මම පිහිට වෙන්නේ කියලා බුදු ඇසින් බලනකොට බුදුරජාණන් වහන්සේ මේ ජම්බුකව දැක්කා. පෙර සසරේ බොහෝ පින් තියෙන කෙනෙක්. පසේ බුදු කෙනෙකුට ගරහා කරපු අකුසල විපාකයක් මේ ගෙවන්නේ. ඒ කර්ම විපාකේ දැන් බොහෝ ප්‍රමාණයක් ගෙවිලා අවසానයි. දැන් ජම්බුකට නිවන් දකින්න පින බලවත්. බුදුරජාණන් වහන්සේට බුදු ඇසට මේ කාරණේ වැටහුණා. එදා උදේ බුදුරජාණන් වහන්සේ පාත්තර සිවුරු අරගෙන පිණ්ඩපාතේ වැඩම කරලා දානි වළඳලා අවසන් වෙලා දවල් කාලේ ජම්බුක ඉන්න අර කන්ද මුදුනට බුදුරජාණන් වහන්සේ වැඩම කරා. දැන් ජම්බුක ඉන්නවා. හවස් වෙනකොට දැන් බුදුහාමුදුරු පිණ්ඩපාතේ දවල් දානෙත් වළඳලා හවස් වරුවේ කන්ද මුදුනට වඩිනකොට මේ කන්ද මුදුනේ තියෙන ගහක් ළඟ තනි කකුලෙන් හිටගෙන ඉන්නවා. ඒ කකුල රිදෙනකොට ඊළඟ කකුලට කෙස් රැවුල් උගුල්ලනවා. නාලට අවුරුදු ගානකින් ඇඟක් පිරිසිදු කරලා නැහැ. ඇඟේ ඇඳුමක් නැහැ. නිර්වතින් ඉන්නේ ඇඟ පුරාම දූවිලි ගාගෙන කුණු ගාගෙන තට්ටු පිටින් ඇඟේ කුණු. බුදුරජාණන් වහන්සේ මේ ගහ අසලම නිසීදන එලාගෙන බුදුරජාණන් වහන්සේ වැඩ සිටියා. ඉතින් බුදුහාමුදුරුවෝ එතනට ගිහිල්ලා ඇහුවා ජම්බුක මොකද මේ තනි කකුලේ? එතකොට බුදුරජාණන් වහන්සේට කියනවා මගේ ගුණ කඳ මේ මහ පොළොවට දරන්න බෑ කියලා. ඒ නිසායි කිව්වා තනි කකුලෙන් ඉන්න. බුදුරජාණන් වහන්සේ ආයෙමද කියලා ඒ ගහ යට බුදුරජාණන් වහන්සේ නිසීදන එලාගෙන විවේකයෙන් භාවනා කරනවා. දැන් ජම්බුක ඒ ගහ අයිනෙම තනි කකුලෙන් හිටගෙන ඉන්න. කකුල රිදෙනකොට ඊළඟ කකුලට මාරු වෙනවා. හවස් වෙනකං හිටියා. බුදුහාමුදුරු භාවනාවේ කරුවල වැටුණා. ඒත් තථාගතයන් වහන්සේ තාම භාවනාවේ. දැන් ජම්බුකට බඩකිනි කෑම මතක් වෙනවා. අසූචි. හිමින් කකුල බිම තිබ්බා. කකුල් දෙක දැන් බිම තිබ්බා. බුදුරජාණන් වහන්සේ බැලුවා යන්නෙත් නෑ. තාම මේ භාවනා කරනවා යන්නෙත් නෑ මෙතනින් මට කෑම ටිකක් හොයාගන්න. දැන් කරන්න දෙයක් නෑ. මං මගේ වැඩේ කරගන්නවා කියලා හිමීම කකුල බිම තියලා ඇහෙන නෑහෙන ගානට අඩිය තිය එතනින් පිටත් වෙලා යන්න ගිය. බුදුරජාණන් වහන්සේ
බුදුරජාණන් වහන්සේ කතා කරනවා ජම්බුක ඔබ යන තැන මන් දන්නවා කීවා. ජම්බුක ඔබ බොහෝ පෙරපින් තියෙන කෙනෙ. ඔබ පෙර සසරි පසේ බුදු කෙනෙකුට නින්දා කරලා ගරහා කරපු අකුසලයක් ඔබ මේ ගෙව්වේ. ජම්බුක ඔබේ මේ අකුසලේ දැන් ගෙවිල අවසානයි. ජම්බු කොහොම වාඩි වෙන්න කියව. ඒ බුදු වදන. ඒ බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් කියපුේ බුදු හාමුදුරන්ගේ වචන ටික සම්පූර්ණයෙන් ජීවිතය වෙනස් වුනා පෙරපින් මතු වුණා. එහෙම වැදගෙන වාඩි වුණ අනේ ස්වාමීනි මට පිහිට වෙන්න. ඔබහන්සේ මට පිහිට වෙන්න කියව. බුදුරජාණන් වහන්සේ ශ්‍රී හස්තේ දිගු කරා මෙහෙ එන්න මහනෙන. මේ ධර්මයේ සාක්කාතයි මනාකොට දේශනා කර තිබෙන්නේ. සසුන් බඹසර හැසිරෙන්න කියලා ශ්‍රී හස්තේ දිගු කරනකොට ඒහි බික්කු භාවයෙන් පැවිදි උප සම්පදාව ලැබුණ භික්ෂුවක් හැටියට ඉරදියම් ශරීර වෙනස් වෙලා පහළ වුණ අපිට හිතාගන්න බැරිදය. ඉරදිය කියලා කියන ඉරදි හැකියාව බුදු කෙනෙක්ගේ අචින්තයයි. ඉර්දි විශ්‍ය අචින්තයයි. බුදු කෙනෙක් පින් ඇති කෙනෙකුට ශ්‍රී හස්තේ දිගු කරලා මෙහෙන්න මහනෙන මේ ධර්මය ස්වාක්ඛාතයි. මනාකොට දේශනා කර තිබෙන්නේ සසුන් බඹසර හැසිරෙන්න කියලා ශ්‍රී හස්තේ දිගු කරද්දී කෙස් රැවුල් ඉවත් වෙනවා ඉබේම. අර ශරීරයේ මඩ අපිරිසිදු වෙලා තිබිච්ච නාලනෑ අවුරුදු ගාන මුළු ශරීරෙම ඉබේ පිරිසිදුනා. ඇඟට ඇඳුමක් ඇඳපු නැති උපන්දා ඉඳං ඇඳුමක් ඇඳලා නැති ජම්බුකගේ ශරීරයට අරහත් දජයක් චීවරයක් ඉබේම ඉරදියෙන් පහළ වුණ. පාත්තරයක් පහළ වුණ පාට්ට සිවුරු දරව භික්ෂුවක් විදිහට ඉරදියෙන් සුරූප වෙනස් වෙලා බුදු හාමුදුරු ඉදිරියේ පෙනී හිටිය. බුදුරජාණන් වහන්සේ ජම්බුකට දහම් දෙසුව. ඒ දේශනාව අහල අවසන් වෙන්නකොට ජම්බුකගේ පෙරපින බලවත් වනා දේශනාව අවසන් වෙන්නකොට කෙලෙසුන්ගේ මිදිලා උතුම් ධර්මය අවබෝධ කරගත්ත උත්තම කෙනෙක් බවට පත් වන. බලන්න පිංගතුනේ සසරෙ පින් කරගෙන නිවන් දකින්න පින් කරගෙන ආවත් ඒ පින තිබුණත් ඒ පින් කරන අතරතුර කරපු අකුසල විපාකින් ගෙවලමයි නිවන් දකින්න වනේ එක ගෙවන්න වුණා. බුදුරජාණන් වහන්සේ නගරෙ පහළ වෙලා වැඩ සිටියත්. බුදුරජාණන් වහන්සේ දින පතා මහා කරුණා සමාපත්තියෙන් ලෝකෙ දිහා බැලුවත් කාටද මං පිහිටවෙන්. අර අකුසල විපාකෙ කිවිල අවසන් වෙනකම් බුදු ඇසට යොමු නෑ ජම්බුකව. ඒ නිසා යම් කර්මයක් කරොත් ඒක ගෙවන්න වෙනවා මයි. ඒ නිසා ඔබ හිතන්නේ පාපි ගොඩක් පින් කරලා තියෙන නිසා කරන අකුසල් පිනෙන් කැපිලෑනව කියලා හිතන්න එපා. ඔබ කරන පින්කංවල විපාක ඔබට එනවා. හැබැයි ඔබ කරන අකුසල විපාකත් ඔබට අරගෙන යන්න වෙනවා. ඒ නිසා මේ පින් පව් විපාක සසරේ සෙවනැල්ල වගේ පස්සෙන් එනවා. බලන්න බුදුරජාණන් වහන්සේගේ උපම බුදු හාමුදුරු පෙන්වේ මහනෙනි චේතනාවක් පහල කළ යම් අකුසලයක් කරොත් ගොනා පසු පස බැඳි කරත්තය වගේ සසරේ විපාක පස්සෙන් එනවා. චේතනාවක් පහර කළ යම් පිනක් කරොත් ඒ පිනේ විපාක සෙවනැල්ල වගේ පසු පසේනවා. තැ සෙවනැල්ල කියන අපේ පස්සෙන් ආව කියලා අපිට කරදරයක් වදයක් දුකක් නෙමෙයි. හැබැයි ගොනා කරත්තය ඇදගෙන යන්නේ සනීපෙටද. එක දුකක් වෙහෙසක් පීඩාව. ඒ නිසා සසරි තමන් කරපු කර්ම විපාක තමන්ට සංසාරය අරගෙන යන්න වෙනවා. රහත් වනත් මහරහතන් වහන්සේලාගේ ජීවිත කතා දිහා බලන් මේ ජම්බුක මහරහතන් වහන්සේගේ තේරගාථා ඔබ හොඳට කියවන්න ජම්බුක මහරහතන් වහන්සේ ගැන තේරතේරී ගාථාවල තේරගාථාව සඳහන් වෙනවා. උන්වහන්සේ රහත් වෙලා පිරිනිවන් පාන දවසි උදාන වාක්‍ය ගාථාවලින් ප්‍රකාශ කරනවා. මම උපන්දායිනම් මේ වගේ ජීවිතයක් ගත කරපු කෙනෙක්. මං ඇඳුමක් ඇඳපු කෙනෙක්නේ මං අසූචි ආහාර කරගෙන මහා දුකක් විඳපු කෙනෙක්. කෙස් රැවුල් උගුල්ලල දැම්ම. අනේ උත්තමයන් වහන්සේ කියලා දානි හදාගෙන ගිහිල්ල සාදු කියලා දීලා එන මිනිස්සු ඒ කාලෙත් ඉඳලා තින මිනිස්සු දානි අරගෙනත්තාවකින. ඇයි තනිකකුලෙන් හිටගෙන ඉන්නේ උත්තමයෙක් කියලා හිතාගෙන. ඒ ජම්බුක කාගෙවත් ආහාරයක් ගත්තේ නෑ කියෙන්. අවසානයේ මිනිස්සුන්ගෙන් බේරෙන්ඩ බැරි නිසා තනකොළ ගහක් කඩල අරගෙන අර ගෙනාපු ව්‍යෑන්ජන භාජනයකට දාලා ඒක ගසෑරලා යන්තන් දිවේගාගෙන කිනොලු උඹලට පින් දැන් අරම් පලයල්ල කියලා. අනේ අර මෝඩ මිනිස්සු සාධකීක අරගෙන යනවා පහු. හොය විදියට
රෑට ගිහිල්ලා අසූචි කකා දුක් විඳ අවුරුදු 55ක් ජීවත් වුණා. ජම්බුකම කියනවා මම මේ වගේ මහා දුකක් විඳපු කෙනෙක්. නමුත් මහා කාරුණික බුදුරජාණන් වහන්සේගේ මහා කරුණා ඇසට මාව යොමු වුණා. උන්වහන්සේ මාව හොයාගෙන වැඩම කරා මට දහම් දෙසුවා. මම මේ උතුම් ධර්මය අවබෝධ කරගත්තා කියලා. පින්වතුනි ඒ උතුම් ජම්බුක මහරහතන් වහන්සේ පිරිනිවන් පානකොට බොහොම ලස්සන උදාන ගාථාවලින් කල්යාණ මිත්‍ර සේවනයේ බුදු කෙනෙක් මුණ ගැහිීමේ වටිනාකම ලස්සනට දේශනා කළ උන්වහන්සේ පිරිනිවන් පෑ. දැන් ඔබ හිතන්න රහත් වෙන්න පින තිබ්බ මහරහතන් වහන්සේ නමක් වෙන්න පින තිබ්බ කෙනෙක් නේද මේ? ඒ ජීවිතය අවුරුදු 55 කර වගේ දුක්ඛිත ජීවිතයක් ගත කරේ. ඒ නිසා රහත් වෙන්න පින් පුරාගෙන ආවත් සසරේ කරපු කර්ම විපාකත් ගෙවාගෙනම රහත් වෙන්න වෙනවා. අන්නේ නිසා කොයිම වෙලාවකවත් ඒකයි බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ අකුසලේ පුංචි කියලා හිතන්න එපා කියලා. සමහරගෙන ඔය පොඩි ඔය මොකද්ද ඔය පුංචි අකුසල ඕවා විපාක දෙන්නේ නැහැ කියන. සමහර මහා අති පණ්ඩිත අදහස් කියලා ඔය මදුරුවෙන් මැරුවට කමන්නේ ඔය පොඩි සතෙක් ඕවා ගාණක් නැහැ. ඕවද මේ මිනිස්සු කරන්නේ. අන්න ඒ වගේ තමන්ගේ පව්කම් සාධාරණීකරණය කර කර රටේ ඉන්න මහා පව්කාරයෝ ලෝකෙ පව්කම් කරන මිනිස්සු මහා අපරාධකාරයන්ව ඒව තමයි ආදර්ශයට පෙන්න තමන්ගේ අකුසල් සාධාරණීකරණය කර කර පව්කම් කර කර ඉන්න මිනිස්සු ඉන්නවා. බුදුරජාණන් වහන්සේ පෙන්නවා දැන් නිකන් හිතන්න ඔබ කිරි කලයක් මේ කලේම හොඳට කිරි දෙව්වත් එක ගොම බින්දුවකින් කිරි කලේ මොකද වෙන්නේ? ඊළඟට වතුර භාජනයක් තියෙනවා පිරිසිදු වතුර එක පුංචි ලුණු කැටයකින් අර භාජනයේම ලුණු රහ වෙලා යනවා වෙනස් වෙනවා. ඒ නිසා ජීවිතේ සමහර වෙලාවට එක අකුසලයක් මුළු ජීවිතේම වෙනස් කරන්න පුළුවන්. මරණ මංචකයේ පිනකට වඩා අකුසල් බලවත් වීම බලවත්. පිංගතුනි මතක තියාගන්න අපේ හිත අපේ විඥානේ අපි මේ සංසාරේ යන්නේ ලෝභ ද්වේෂ මෝහ කියන අකුසල මූලයන්ගෙන් හටගත්ත හිතක් විඥානයක් අරගෙන අපි සසරේ යන්නේ. අපේ හිත අපේ විඥානේ ලෝභ ද්වේෂ මෝහ කියන අකුසල මූලයන්ගෙන් හටගත්ත දෙයක්. එතකොට අකුසල මූලයන්ගෙන් හටගත්ත හිත අකුසලයටයි වැඩිපුර ඇදෙන්නේ කුසලයට නෙමෙයි. කුසලයට හරවන්න අමාරුයි. කුසලයට හරවන්න නම් ආතාපි කෙලෙස් තවන වීරිය සම්පජාන හොඳ නුවණක් සතිමා හොඳ සිහියක් වීරියක් කොච්චර තියෙන්න ඕනද? බලන්න සීල් ගන්න කොච්චර අමාරුද කියලා හිතන්න අවංකවම. දැන් පොයේ දවසේ එනවා. පොයේට සීල් ගන්න කොච්චර හිත හිටියත් කලින් දවසේ හිතෙනවා නේ අද බෑ හෙට. අනිකන් බාලගිරි දෝෂේ වගේ එකක් එනෝනේ අද නොවේ හෙටයි. මේ පොයේට බෑ ඊළඟ පොයේට. එහෙම හිතෙනවා. අමාරුයි ලේසි නෑ. බණ අහන්න හිතනවා. හැබැයි මේ වෙලාව වෙනකොට හිතෙනවා නෑ ටෙලි නාට්‍ය ඊළඟ කොටස අද මොකක් වෙයිද දන්නේ නැහැ. හිත යන්නේ අර කාමයන්ට. සමහරට ප්‍රවෘත්ති දේශපාලන සාකච්ඡාව බනට වැඩිය ඒක වැදගත් කියලා හිතෙනවා. එහාට මෙහාට බැනගන්න අනුන්ගේ අඩුපාඩු කතා කරන කුණුගොඩවල් කතා කරන දේශපාලන සාකච්ඡා සමහරු මහ රෑ 12 වෙනකන් එයාට මෙයාට බැන මේ රූපවාහිනී දිහා බලාගෙන කොහෙන් හරි ලෝකෙ වෙන්න කොහේ හිටියත් මේවා හොයා හරි බලාගෙන තමන්ගේ ජීවිතය අකුසල් පුරව ගන්න මිනිස්සු කොච්චර ඉන්නවද? ඇහෙන් බලන දෙයකින් හිතක් සංසිඳෙන දෙයක් බලන්න. කනෙන් අහන දෙයකින් කෙලෙස් යටපත් වෙන හිත සංසිඳෙන දෙයකට හිත යොමු කරන්න. කියෙව්වත් ඔය කසිගපල් පත්තර කුණු ගොඩවල් කෙලෙස් ඇති වෙන දේවල්, ද්වේෂය ඇති වෙන දේවල්, අපරාධ මිනීමැරුම් රස කර ඕවා හොයන්න එපා. ලෝකේ ඕවා කවදත් තියෙනවා. බණ පොතක් කියවන්න, බණක් අහන්න. මේ ඇස් දෙකෙන් බණ පොතක් කියවලා ධර්මයේ මෙනෙහි කරන්න. ඒ නිසා ධර්මානුකූලව ධර්මයේ සිහි කරගෙන ධර්මයේ මෙනෙහි කරගෙන ලැබිච්ච මනුස්ස ජීවිතය තුළ අකුසලයකට හිතක් යොමු නොවන විදිහට හිත රැකගන්න ඔබ දක්ෂ වෙන්න. ඒ නිසා පින්වතුනි අමාරුයි භාවනා කරන්න හිතන්න කොච්චර හිත කව් කියනවා. කොහොම හරි පටන් ගන්න ඕනේ තමයි. කොහොම හරි භාවනාවක් නම් කරන්න ඕනේ තමයි. ඉතින් භාවනාවක් නම් කෙරෙන්නේ නැහැ. ඔය ගොඩාක් සමහර බණ අහනවා, පින්කම් කරනවා,
භාවනාව ගැන කතා කරන්න ගත්තොත් භාවනාව ගැන මහා ලොකු අදහස් තර්කාව ඔහොම නෙමෙයි මේකයි කරන්න ඕන ඕවා නෙමෙයි කියලා උපදෙස් දෙන උපදේශකයෝ ඉන්නවා භාවනා. හැබැයි තමන් වාඩි වෙලා භාවනාවක් කරන්නේ. තමන්ගේ හිත යොමු වෙන්නේ. කරන්න හිත හිතා හිටියට අද නෙවෙයි හෙටයි. පස්සේ කරනවා හෙට කරනවා කියලා පස්සට යනවා ප්‍රමාදේ. ඒක තමයි අකුසල මූලයන් තුල පිහිටපු විඥානයක් තියෙන කෙලෙස් සහිත හිතක් තියෙන කෙනාගේ හිතේ ස්වභාවය. හැම වෙලේම හිත අදින්නේ ප්‍රමාදයට, අකුසලයට, අපාය පැත්තට. පින්වතුනි ඔබ මේ බණ ඇහුවට ඔබ ලෝකේ කොහේ හිටියත් ඔබ මේ බණ ඇහුවට මතක තියාගන්න සතර අපාය මහ ගෙදර කරගත්ත පිරිසක්. මේ hina වෙලා හිටියට නිරේගාමි අකුසල් ඔබේ හිත ඇතුලේ තියෙනවා. ඔබ මේ hina වෙලා කකා බිබී ජීවත් වුණාට අපිට නම් ගාණක් නෑ කියලා හිතුවට දැන් ඔබ මැරුණොත් තිරිසන් ලෝකේ උපදින ආශ්‍රව ඔබේ හිත ඇතුලේ තියෙනවා. ඔබ ප්‍රේත ලෝකෙට ඇදගෙන යන ආශ්‍රව ඔබේ චිත්ත අභ්‍යන්තරයේ තියෙනවා. අසුර අපායට ඇදිලා යන ආශ්‍රව ඔබේ හිත ඇතුලේ තියෙනවා. සතර අපායට ඇදිලා යන කෙලෙස් ඔබ තුල තියෙනවා. ඒවා නැති වෙන්නේ සෝවාන් වෙනකොට. ඔබ යම් දවසක සෝතාපන්න ඵලයට පත් වුණා නම් අන්න ඔබ සදහටම සතර අපායෙ මිදිච්ච කෙනෙක්. ඔබ ධර්මය අවබෝධ කරගෙන නැත්නම් ඔබ සෝවාන්වත් වෙලා නැත්නම් මතක තියාගන්න ඔබ අපායෙ මහ ගෙදර කරගෙන ඉන්න කෙනෙක්. ඒ අනතුර තුලයි ඔබ ජීවත් වෙන්නේ. ඒ නිසා විශාල අනතුරක් තුල සතර අපායට ජීවිතේ බර වෙලා තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ පෙන්වුවා මහ ගෙදරට හිත ඇදෙනවා වගේ. ඔබ ජීවත් වෙන ඔබ කැමති ඔබ ආසා කරන ඔබ ප්‍රිය කරන ඔබේ ගෙදර මහ ගෙදර හිත එතන තියෙන්නේ. රසාවට ගියත් ගෙදර එනකන් ඉවසුමක් නෑ. කඩේට ගියත් බඩු ටික ගත්ත ගමන් එන්නේ ගෙදර. නෑදෑ ගෙදරක ගියා. ඉන්න කිව්වොත් දවසක් හිඳී උපරිම දෙකක් හිඳී. කොහේ ගියත් ගෙදර තරන්නේ නෑ කියලා අපි කියනවා. ඇයි අපේ හිත ඇදෙන්නේ හිත බැඳිලා යන්නේ එතනට. බුදුරජාණන් වහන්සේ ඔය උපමාව අරගෙන පෙන්වුවා සංසාරික සත්‍යයා සතර අපායට බැඳිලා තියෙන මහ ගෙදරට හිත ඇදෙනවා වගේ. එතනට ඇදෙන්නේ. එවැනි හිතක් කුසලයට හරවන්න ලේසි නෑ. ඒ නිසා පින්වතුනි හැම වෙලාවෙම කර්මඵල ගැන හිතන්න. දැන් මම මැරුණොත් කොහේ යයිද කියලා නිතර මෙනෙහි කරන්න. අප්‍රමාදී වෙන්න. අප්‍රමාදීව කුසල් වඩන්න. දැන් මේ අපි කතා කරන මේ හැම දේශනාවක්ම ඔබ කොච්චර බණ ඇහුවත් බුදුරජාණන් වහන්සේගේ 84000ක ධර්මස්කන්ධේ අපේ බුදුහාමුදුරන්ගේ විතරක් නෙමෙයි මේ ලෝකේ පහළ වෙච්ච සියලු බුදුවරුන්ගේ බුද්ධ දේශනා සියල්ලම කැටි කරලා ගත්තාම කැටි වෙන්නේ සබ්බ පාපස්සකරණ. සියලු පාපී අකුසල් වලින් වළකින්න. කුසලස්ස උපසම්පදා පුළුවන් තරම් පින් කරන්න කුසල් වඩන්න. සචිත්ත පරියෝදපනන් තමන්ගේ හිත ස්වචිත්තය දමනය කරන්න. හිත දමනය කරගන්න. සචිත්ත තමන්ගේ හිත දමනය කරන්න. ඒ තම් බුද්ධානු ශාසන මේක තමයි සියලු බුදුවරුන්ගේ අනුශාසනාව. ඒ නිසා අකුසල් වලින් වළකින්න. අකුසල කර්ම කරන්න එපා. පුංචි අකුසලේ පවා බිය දකින්න. කුසල් කරන්න පුළුවන් තරම් පින් කරන්න. සිතකය වචනය මුල් කරගෙන පින් දහම් කුසල් දහම් රැස් කරන්න. අපිට අග්‍ර පින් රැස් කරන්න පුළුව. ඔබ නිතර බුදුගුණ හිතනවන මෛත්‍රී භාවනාව වඩනවනං ධර්මී ගුණ සිහි කරනවන ගෙදර හිටියත් පුටුවක වාඩි වෙලා හිටියත් ගමනක් යන ගමන් වුණත් නිදාගන්න ගියත් නින්ද යනකං බුදුගුණ මෙනෙහි කරන්න. මෛත්‍රිය වඩන් හිත ධර්මය තුළ කුසල අරමුණක රඳවගන්න. අඩුගානෙ කරපු පින්කන් සිහි කරන්න. ඒකත් භාවනාව ත්‍යාගානුස්සතිය. සචිත්ත පරියෝදපනං තමන්ගේ හිත දමනය කරනවා භාවනා කරනවා. භාවනාවෙන් තමයි හිතක් දමනය කරන්න තියෙන අර අපාය පැත්තට අකුසලයට නැඹුරු වෙච්ච හිතක් කුසලයට හරවන්න තියෙන භාවනාව. ආතාපි සම්පජානු සතිමා කෙලෙස් තවන වීරියෙන් හොඳ නුවණින් හොඳ සිහියෙන් භාවනාවකට හිතක් යොමු කරගෙන කුසලයට හිත හරෝගන්න. ඒ විදිහට ඔබ දක්ෂ කෙනෙක් බවට පත්වෙන්. අන්න එතකොට ඔබට ඔබේ ජීවිතයේ ධර්මාවබෝධය පැත්තට හරෝගන්න පුළුව. පිංගතුනී මේ අපිට තේරෙන් නැතිවුණට අපිට නොපෙනුනාට අපි ඉන්න ලේසි පහසු භයානක අනතුරු සහගත ලෝකෙක අපි ජීවත්වෙනවන් නෙමෙයි.
අපිට මේ නිකන් තියෙන මේ ප්‍රශ්න මේ කොරෝනා ව්‍යසනය මේ තියෙන වසංගත රටරටවල් වල අරබුද දේශපාලන ප්‍රශ්න මහා ලොකු ප්‍රශ්න හැටියට ලෝකයේ දිනෙදා අපිට පේන්න පුළුවන්. ඒ සියල්ලට වඩා විශාල අනතුරක අපි ඉන්නේ. සතර අපායේ මහගෙදර කරගත් අනතුරක. දැන් මැරුණොත් නිරේට වැටෙන්න පුළුවන්. කවුරුත් නැහැ. ඔබ හම්බ කරපු සල්ලි, ඔබේ ගෙවල් දොරවල්, ඔබේ යාන වාහන, ඔබේ උගත්කම්, ඔබේ තානාන්තර උපාධි ඔය එකක්වත් ඔබට පරලෝ පිහිට පිණිස පවතින්නේ නැහැ. හුස්ම ටික ගිය ගමන් නිරි සතෙක් හැටියට අපායේ පහළ වෙන හිතක් නම් ඔබට තියෙන්නේ. කොයි වෙලේ හරි හුස්ම ටික ගියොත් තිරිසන් ලෝකයක පෙරේත ලෝකයක වැටෙන විදිහේ මනසක් නම් ඔබට තියෙන්නේ. ඔබ ඉන්නේ අනතුරක. අන්නේ අනතුරින් මිදෙන්නයි වීරිය වඩන්න ඕන. ඒ නිසා අද දවසේ මේ බණ ටික අහලා හිතට දැඩි අධිෂ්ඨානයක් ඇති කරගන්න. දවසින් දවස මොහොතින් මොහොත ෂණයෙන් ෂණය මරණය කරා ලං වෙන මේ ජීවිතය තුල මං කොහොම හරි උතුම් ධර්මය අවබෝධ කරගන්න මහන්සි ගන්නවා. ධර්මාවබෝධයේ පිරිස වීරිය වඩනවා. මමත් මේ ගෞතම බුද්ධ ශාසනය අවසන් වෙන්න පෙර උතුම් ධර්මයම අවබෝධ කරගන්න මහන්සි ගන්න වීරිය ගන්න කෙනෙක් බවට පත් වෙනවා කියන දැඩි අධිෂ්ඨානය ඔබ ඇති කරගන්න. ඒ පිණිස ඔබ හැම දෙනාටම වාසනාව තුනුරුවන්ගේ ආශිර්වාදය සැලසේවා කියලා අපි හදවතින්ම ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදා. හැම